ආස්තුනේ ඉංග්‍රීසි කතා කරනවා කියනවා සතියේ ඉංග්‍රීසි කතා කරනවා කියන මට තියෙන වෙන මොකුත් ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තට එහෙම කරන්න පුළුවන්ද? හොඳ ටීචර්ස්ලා ඉන්නවා ඒගොල්ලන් ඇඩ්වර්ටයිසින් කරන්නේ නැහැ. ඒගොල්ලන් YouTubers ලා නෙමෙයි. එහෙමනම් ඔය කියන විදිහට අවුරුදු 2 ඉඳන් පොඩි ළමයෙක්ව ඉංග්‍රීසි පන්ති යවන්න බැයිද? ලංකාවේ වෙලා තියෙන්නේ කතා කරන්න ගියම කතා කරගන්න බැරි මේ ග්‍රැමර් වල අනවශ්‍ය දේවල් ඔක්කොම දන්නවා. දෙමාපියන්ගෙන් එහෙම ආවෙ නැද්ද චෝදනා මෙච්චර අඩු වයස කෙනෙක් කොහොමද උගන්වන්නේ? අම්මලා හිතනවා මාස 2 3 ටක් ගාලා කතා කරයි කියලා. සිංහල විදියට ඉංග්‍රීසි ඉගෙනගෙන හරියන්නේ නැද්ද? දන්නවා මේකට මට ගොඩාක් ප්‍රහාර එයි කියලා. ඒ වුණාට මම ඉතින් ඇත්ත කියන්නේ මේ දැන් එහෙම උගන්වන එක වැරදිද ඔබතුමේ කියන විදිහ? අයිබෝන් ධනුෂ්ලොක්ස් බලන හැමෝටම මම අයිබෝන් කියනවා. අයිබෝන්. ඔබතුමීට ළමයින්ට දෙමාපියන්ට හැමෝටම වැදගත් වෙන විදිහේ විශේෂ සාකච්ඡාවක්. මේ විෂය හැමෝටම අත්‍යවශ්‍ය විෂයක්. ඒ විෂය පිළිබඳව සමහරක් වෙලාවට ඒ විෂය ඉගෙන ගන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒ විෂය ඇත්තටම අමාරුයිද? මෙන්න මේ වගේ ප්‍රශ්න ගණනාවක් නිසා සමහරක් වෙලාවට ඔබත් මේ විෂය අතහැරලා දාලා ඇති. හැබැයි ඒ අත්හැර දැමීම තුළ කවදා හෝ දවසක කිසියම් හෝ තැනක සමාජයේ එහෙම නැත්නම් ජාත්‍යන්තර මට්ටමේදී හරි වේවා ඔබ අපහසුතාවට පත් වෙන අවස්ථා තියෙනවා වෙන්න පුළුවන්. වෙන දෙයක් නෙවෙයි ඉංග්‍රීසි ගැන තමයි අද අපි කතා කරන්න හිතුනේ. විශේෂයෙන්ම ඉංග්‍රීසි ගැන කතා කරද්දී මේ වෙද්දී එක්තරා විදිහක රැල්ලකුත් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ බොහෝ දේවල් ගැන කතා කරන්න තිබෙනවා. මම ඔබට හඳුන්වා දෙන්නම් අචිනි අබේ ගුණවර්ධන මහත්මිය. මම හිතන්නේ මම ඔබතුමීට ප්‍රින්සිපල් කියන්නද නැත්නම් ඩිරෙක්ටර් කියන්නද එහෙම නැත්නම් ටීචර් ට්‍රේනර් කියන්නද මේ ආදී වශයෙන් ගොඩක් දේවල් වලින් මට ඔබට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි ගුරුවරු පුහුණු කරන මම එතනින් කතාව ආරම්භ කරොත් ඉංග්‍රීසි ගුරුවරු පුහුණු කරන ඔබතුමිත් එක්කම අපි මේ ගැන කතා කරන්න හිතුනේ හරියට දෙමව්පියෝ කොහොමද තමන්ගේ ළමයට ගුරුවරයෙක් තෝරගන්නේ. ඕක තමයි අපේ පරමාර්ථය. ඔය ගැන ඔතනට යන්න අපිට ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඒ කතාව ආරම්භ කරමු. මම චුට්ටක් ඔබතුමීව හඳුන්වා දුන්නා. මං හිතන්නේ මට හරි කෙටියෙන් තව චුට්ටක් ඔබතුමී හඳුන්වා දෙන්නකො. මොකද මම දන්නවා අර ජාත්‍යන්තර මට්ටමේ මේ තියෙන සම්බන්ධතා. එතකොට අපි මේ සාකච්ඡාව පවත්වන මේ ආයතනය මේ සම්බන්ධව ගොඩක් සම්බන්ධතා තියෙන ඔබතුමීට. අපි ඒව ගැන චුට්ටක් කෙටියෙන් හඳුන්වා දෙමු. මම ජාත්‍යන්තර පාසලක ඩිරෙක්ටර්ස් කෙනෙක් විදියට වැඩ කරනවා. ඊට අමතරව බ්‍රිටිෂ් Academy of Language and Speech කියන ආයතනයේ British Teacher Training College කියන ආයතනයේ ඩිරෙක්ටර්ස් විදියට වැඩ කරනවා. ඒවා ලංකාවේ තියෙන ආයතන. ඊට අමතරව corporate trainer කෙනෙක්, motivational speaker කෙනෙක් විදියටත් වැඩ කරනවා. තව ජාත්‍යන්තරව ගත්තොත් University of West London කියන university එකේ British university එකක්. ඒකේ representative කෙනෙකුත් ඒ වගේම examiner කෙනෙක් speech and communications examiner කෙනෙක් විදිහටත් සේවය කරනවා. තව Victoria College London කියන ආයතනයේ national representative විදිහට වැඩ කරනවා. තවත් British and International Federation of Festivals කියන ආයතනයේ ශාඛාවක් මෙහි ඒකට අපි මේ අපේ patron වෙන්නේ Her Majesty the Queen. ඉතින් ඒ ආයතනයේත් local festival එකක් කියලා අපි competition එකක් organize කරනවා. ඒකෙත් organizing directors විදියට වැඩ කරනවා. හරි. මේ සියලු සුදුසුකම් එක්ක මේ සියලු දේවල් වලින් ලැබුණු අත්දැකීම් ටිකත් එක්ක තමයි අද අපි ඔබතුමිත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මගේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ ඉංග්‍රීසි කියන විෂය දැන් ලංකාව වගේ රටක් ගත්තට පස්සේ අපේ රටේ මේ ඉංග්‍රීසි කියන විෂය අවශ්‍ය වන්නේ ඇයි? අපි එතනින් කතාව ආරම්භ කරමු. ඉංග්‍රීසි කියන විෂය අවශ්‍ය වන්නේ ඇත්තටම හැම දෙයකමනේ. අද කාලේ අපි ග්ලෝබල් විලේජ් කියන concept එකත් එක්ක දැන් ලෝකේ යනවා. ඉතින් ඉස්සර කාලේ හිතුවා අපිට සිංහල විතරක් තිබුණාම ඇති කියලා. එහෙම නැත්නම් දෙමළ භාෂාව විතරක් තිබුණාම ඇති කියලා. නමුත් අද තියෙන 21 වෙනි සියවසේ අවශ්‍යතාවත් එක්ක ලෝකයේත් එක්ක ඉදිරියට යන්න නම් ව්‍යාපාර කරත් අපි කියමු වෛද්‍ය වෘත්තියේ හිටියත් ඉංජිනේරු වෘත්තියේ හිටියත් මොන වෘත්තියේ හිටියත් ව්‍යාපාරයක් කරත්
අද ලෝකෙත් එක්ක අපි සමදදා තියන්න ඕනේ. ඒ ලෝකෙත් එක්ක සමදදා තියෙන මාර්ගයේ කමියුනිකේෂන් ලැන්ග්වේජ් එක වෙලා තියෙන්නේ ඉංග්‍රීසි. ඉතින් ඉංග්‍රීසි නැතුව ඇත්තටම අද කිසිම දෙයක් කරන්න බැරි තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙද්දි සමාජය තුළ ඉංග්‍රීසි අත්‍යවශ්‍ය කාරණාවක් වෙද්දී ඊළඟට මට ඔබතුමගෙන් අහන්න හිතෙනවා මේ කියන විදිහට ඉංග්‍රීසි අමාරුද? එහෙමත් නැත්නම් හැමෝටම අල්ලගන්න බැරි දෙයක්ද? මේක හරි අමාරු විෂයක්ද? එහෙම අමාරු කියලා කියන්න බෑ. මොකද දැන් අපි වෙන භාෂාවක් ඉගෙන ගන්න ගියොත් එහෙම අපිට දකින්න වෙන සිටුේෂන්ස්ම තමයි ඉංග්‍රීසි විෂය හදාරන කොටත් ඇති වෙන්නේ. හැබැයි අර ඉංග්‍රීසි ඉගෙන ගන්න ගොඩක් අඩු වයසෙන් පටන් ගත්තොත් එතනදී ඒක සාර්ථකව කරන්න පුළුවන් කාර්යයක් වෙනවා. මොකද ඇත්තටම කෙනෙක්ට වයස 2-7 අතර කාලයේදී especially 2 to 5 years තමයි මේ language development section එක brain එකේ වැඩියෙන්ම develop වෙන්නේ. ඉතින් ඒ කාලෙදී පටන් ගත්තොත් ගොඩාක් ඉක්මනට ඉංග්‍රීසි අල්ලගන්න පුළුවන් වෙනවා. හරි. එතනින්ම මට ඊළඟ ප්‍රශ්න අහන්න හිතෙනවා. දැන් ඔබතුමී කියන විදිහට වයස අවුරුදු 2-5 අතර කෙනෙක්ට භාෂාවක් අල්ලගන්න පුළුවන්. අපි දකිනවානේ මොකද පුංචි ළමෙක් මේ ලෝකෙට බිහි වුණාට පස්සේ කිසිම භාෂාවක් දන්නේ නැහැ. එහෙනම් ඒ පොඩි කාලෙම තමයි භාෂාව අල්ලගන්නේ. එහෙමනම් ওই කියන විදිහට අවුරුදු 2 ඉඳන් පොඩි ළමයෙක්ව ඉංග්‍රීසි පන්ති යවන්න බැයිද? නෑ, අවුරුදු 2 ඉඳලා ටියුෂන් ක්ලාසස් එහෙම දේවල් වලට නම් දාන්න එපා. නමුත් තමන් දරුවව දාන ප්‍රී ස්කූල් එක තියෙනවනේ පෙර පාසල. ඒ පෙර පාසල පොඩ්ඩක් හොයලා බලලා දාන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ගුරුවරයා කතා කරනවා නම් ළමයාට ඉංග්‍රීසි මාධ්‍යයෙන් එහෙම නැත්නම් බයිලින්ගුවල් එහෙම යන ප්‍රී ස්කූල්ස් තියෙනවා. එහෙම එකකට දැම්මහම බබා පොඩි කාලේ මේක අල්ල ගන්නවා. එහෙම අල්ලගත්තාම එයාට හරි ලේසි. ඒක එහෙම අමාරුවක් නෑ. vocabulary එක මේ thinking patterns ඔක්කොම ඒ ඉංග්‍රීසි භාෂාව අනුසාරයෙන් ගියාම ළමයාට භාෂාව ඉගෙන ගන්න ලේසි. එහෙම අමාරුවක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ පරිසරයක් හැදෙනවා නම් බබා එයාට මේ වෙනම ක්ලාස් යන්න අවශ්‍ය නැහැ. කොහොමද අවුරුදු දෙකෙන් නම් ක්ලාසස් වලට මම හිතන්නේ කොහෙවත් ගන්නවා කියලා. ඒක බොරු වැඩක්. එහෙම දාන්න හිතන්නත් එපා. ළමයා පොඩි වැඩි. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කියන විෂය උගන්වනකොට අපි අවුරුදු 6-7ක් වෙනකන් ග්‍රැමර් කියන දේ ටච් කරන්නේ වෙන සිස්ටම් එකකට යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි කියනවා එලොකියුෂන් ක්ලාසස් කියලා. එහෙම එකකට අවුරුදු 5න් වගේ දැම්මට ප්‍රශ්නයක් නෑ. ඒක මේ සබ්ජෙක්ට් එකක් කිව්වට ඒක මේ ගොඩක් වෙන වෙන එක්ස්පීරියන්සස් දෙන එකක්. ඒක ළමයාගේ වෙනම පැත්තක් ඩිවෙලොප් කරන සබ්ජෙක්ට් එකක්. අර ටියුෂන් ක්ලාස් එකක් විදිහට නෙමෙයි ඒක යන්නේ. දැන් එතකොට මේ අර දැන් ඔබතුමී කියනවා වගේ එහෙමනම් ක්ලාසස් යන්න ඕනේ අවුරුදු 5. දැන් අවුරුදු 2 ඉඳන් එහෙමනම් මේ ගෙදර වටපිටාව තුලනේ මේ ළමයා හැදෙන්නේ. ගෙදර වටපිටාවෙන් තමයි මේ කියන විදිහට මේ භාෂාමය දැනුම ලබා දෙන්න වෙන්නේ. එතනදී අපි හිතමු දැන් කොළඹ හරි නුවර අපි මේ සාමාන්‍යයෙන් අර නාගරිකකරණයට හසු වෙච්ච නගර ටික අතහැරියාම සමහරක් වෙලාවට ඈතට යන්න දුෂ්කර පැති තියෙනවා. දුෂ්කර ගම්මාන තිබෙනවා. ඒ ගම්මානවල අම්මට තාත්තට ඉංග්‍රීසි කියන දේ ගැන දැනුමක් නැති වෙන්න පුළුවන්. භාෂාමය දැනුමක් සමහර වෙලාවට සහෝදර සහෝදරයන්ගෙන්වත් මේ දැනුම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ඒ වගේ පවුලක කෙනෙක්ව අපි කොහොමද එහෙමනම් එතන ප්‍රශ්නයක් එනවා නේද? කොහොමද මේ විෂයට යොමු කරන්නේ? ඔව් එතන ප්‍රශ්නයක් එනවා. හැබැයි දැන් අද මම හිතන්නේ ලංකාවේ රූපවාහිනියක් නැති ගයක් නැති තරම් වගේනේ. ඉතින් එතනදී මම කියන්නේ එහෙම ගෙදර වටපිටාවක් නැත්තම් දරුවට ඉංග්‍රීසි ටීවී ප්‍රෝග්‍රෑම්ස් බලන්න දෙන්න. මුලින් තේරෙන්නේ නැහැ. නමුත් අර පින්තූරේ දැක්කහම එයාගේ ඔළුවට කතන්දරේ තේරුම් ගන්න පුළුවන් ළමයාට. ඊට පස්සේ අරක ඇහෙනකොට වර්ඩ්ස් ඇහෙනකොට ඒගොල්ලන් පික් අප් කරනවා. මුලින් මුකුත් තේරෙන්නේ නැතිකොට පස්සේ ඒගොල්ලන්ට ඩයලොග්ස් තේරෙනවා. ඉතින් මේ ළමයින් කාටුන් බලනකොට ඒක සිංහලට ඩබ් කරපු කාටුන් එකක් බලනවට වඩා ඒ වගේ කිසිම වටපිටාවක් නැති අම්මලාට පුළුවන්
තනිකරම අර ඉංග්‍රීසි වලින් යන කාටූන් එක බලන්න දෙන්න. එහෙම නැත්නම් ළමා චිත්‍රපටි ඒවා ඉංග්‍රීසි යන දේවල් බලන්න දුන්නා නම් එතකොට අර ළමයට ඒ ගෙදර අම්මට තාත්තට බැරි වුණාට ළමයට ඒක පික් කරන්න පුළුවන් වෙනවා. මොකද දැන් ඇත්තටම මගේ පාසලේ ඉන්නවා එහෙම මේ කොළඹවට වුණාට මේ අම්මා තාත්තා ඉංග්‍රීසි කතා නොකරන ළමයි. නමුත් ළමයා හොඳට ෆ්ලුවන්ට් වට කතා කරනවා. හැබැයි තව එකක් තියෙනවා කියන්න මේ ධනුෂ් මේ අර ඉන්ස්ටන්ට්ලි එහෙමනම් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ඒක අපේ රටේ තියෙන මේ ප්‍රවණතාවයක් අම්මලා හිතනවා මාස 2 3 ටක් ගාලා කතා කරයි කියලා පොඩි ළමයි එහෙමනම් වෙන්නේ නැහැ. ස්පෙෂලි ගෙදර වටපිටාවක් නැත්තම්. ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන් අචිනි මහත්මියගෙන් අපි ඉදිරියේදී ඔබට ලබා දෙනවා අම්මා කෙනෙක් කොහොමද ගෙදර වටපිටාව තුල අවුරුදු 2යි 7යි අතර තුල ළමයෙක්ව දක්ෂයෙක් බවට පරිවර්තනය කරන්න ඒ වගේ උපදෙස් ටිකක් උපදෙස් මාලාවක් කොහොමද මේ අම්මයි ළමයි අතර තියෙන ගනුදෙනුව හරියට කරගෙන යන්නේ කියලා. දැන් එතනින් එහා අපේ සාකච්ඡාවේ ප්‍රධානම දේ දැන් ඔබතුමිත් එක්ක මම මේ සාකච්ඡාව කරන්නත් සමහරක් වෙලාවට මම ඔබතුමිත් එක්ක කතා කරද්දි තමයි මම මේ දේ ගැන දැනගත්තේ. මට ඒ දැනගත්ත කරුණු වලට අනුව මම දන්න විදිහට ඔබතුමී මාස 6ක විතර රිසර්ච් එකක් කරලා තියෙනවා. මේ විදිහට මේ පිටිසර එහෙමත් නැත්නම් අපි කියමුකෝ ගොඩක් පිටිසර පැතිවල ඉංග්‍රීසි කියලා දෙයක් අහන්න දකින්න නැති පැතිවල ළමයි ටිකක් එකතු කරගෙන ටියුෂන් ක්ලාස් එකක් නෙවෙයි. මේ තියෙන තත්ත්වය අනුව ඔන්ලයින් ක්ලාස් එකකින් මාස 6ක් ඇතුළත ඔබතුමී හදනවා කිව්ව ඒ කට්ටිය ඔක්කොම ඉංග්‍රීසි කතා කරන විදිහට ඉංග්‍රීසි ගැන මනා දැනුමකින් මේ ඉංග්‍රීසි කතා කරන විදිහට හදනවා කිව්වා. කොහොමද මේ දේ කරේ? මේ අභියෝගයට කොහොමද මුහුණ දුන්නේ? ඇත්තට මේ ළමයිගෙන් එක දරුවෙක් තමයි මේම මට කතා කරලා මම දන්නේ ඉන්ටර්නෙට් එකේ මෙයා හොයාගත්තා කිව්වේ මගේ ඩීටේල්ස් හොයාගෙන කතා කරලා මගෙන් ඇහුවා මෙහෙම කරන්න පුළුවන්ද කියලා. මං කිව්වා මගේ දැන් යන ක්ලාස් එකකට මට තේරුණා එයාට බෑ කියලා ඒකට ෆිට වෙන්න. ඉතින් ඊට පස්සේ මං කිව්වා ඔයා තව කීප දෙනෙක් හොයාගන්න මම ඕගලන්ට ක්ලාස් එකක් කරන්නම් කියලා. year 7 මේ grade 7 වසර 8 වසර 9 වසර ඒ පන්තිවල දරුවෝ පිරිමි දරුවෝ ටිකක් තමයි ලෑස්ති වෙලා පස්සේ ඒගොල්ලන්ට මම රිසර්ච් එකක් විදිහට කරේ. ඇත්තටම ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල කරන පොත් මම ඒගොල්ලන්ට කරන්න කියලා පටන් ගත්තා. ඒ ළමයින්ට හරියට රීඩිං වත් කරගන්න බෑ. හැමෝම නෙමෙයි එක්කෙනෙක් දෙන්නෙක්ට හරියට කියව ගන්නත් බැරි මට්ටමක හිටියේ. දැන් ඔබතුමී එතකොට දැන් ඔබතුමීගේ වැඩේ කියන්නේ ක්ලාස් එක ආරම්භ කරද්දී ඔබතුමී බලද්දී ඒ ළමයින්ට ඉංග්‍රීසි දැනුම මොන මට්ටමේ තිබ්බේ? සාමාන්‍යයෙන් කොළඹ ළමෙක්ගේ 2 වසර මට්ටමක ඒ වගේ තිබුණේ. මම කරපු වැඩේ මේගොල්ලන්ට ඉන්ටර්නැෂනල් කරිකියුලම් එකේ grade 1 ඉඳලා වැඩ පටන් ගත්තා. පටන් අරගෙන රීඩින් ටික කියලා දීලා කොහොමද කියලා ඒගොල්ලන්ගේ ඔළුවට වැටෙන මට්ටමට දාලා දැන් ඒගොල්ලන්ට මොන හරි කියවුවහම ඒක තේරුම් ගන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් පොඩි ස්පීච් එකක් දෙන්න පුළුවන්. එතකොට මේ මම මාස 3ක් ඇතුළත grade 1 සිලබස් එකේ ඒගොල්ලන්වත් හරි උනන්දුයි. ඇත්තට මේ ළමයි හරිම උනන්දු ළමයි. දුෂ්කර පළාත්වල වුණාට අර ඒගොල්ලන් මේ ක්ලාස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ළමයි. ඉතින් වැඩක් දුන්නාම අර කොළඹ ළමයි වගේ නෙමෙයි වැඩේ හරියටම කරනවා. කරලා මට ඔක්කොම WhatsApp කරනවා ආන්සර්ස් ඔක්කොම. පස්සේ මම ග්‍රැමර් ඒව ඔක්කොම පටන් අරගත්තා. මාස 3ක් යනකොට ඒගොල්ලන් grade 1 ඉන්ටර්නැෂනල් කරිකියුලම් එක කම්ප්ලීට් කරා. ඊට පස්සේ grade 2 වැඩක් දැන් මගක කරනවා. දැන් ඒගොල්ලන්ට O level national O levels වල first paper එක දුන්නාම 40න් 32ක් 35ක් අතර ලකුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මේ 7 8 9 වසර ළමයි. ඒ වුණාට අර ඒකෙන් ඔප්පු වෙනවා උනන්දුව තියෙනවා නම් හරියට කරොත් මේ ළමයාට අල්ලගන්න පුළුවන් කියලා.
ඇත්ත කාරණාව ඕක තමයි නේද? මොන ප්‍රශ්න තිබ්බත් හේතු සාධක මොනවා හදලා තිබ්බත් නමුත් ඔය කතන්දරේ තමයි. දැන් ඔබතුමීගෙන් අහන්න තියෙන ඊළඟ වැදගත්ම ප්‍රශ්නේ ඔය මැජික් එක කරන්න ඔය දේ කරන්න මොන වගේ විදියටද එහෙම? ඒ කියන්නේ හැමෝටම ඔක් කරන්න බැරි වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. ඔබතුමී අර කියන විදියට දැන් කිසිම ඉංග්‍රීසි දැනුමක් නැති කෙනෙක්ට මේ ඉන්ටර්නැෂනල් විෂය ධාරාව දීලා මේ මෙතනදී මොන වගේ දෙයක්ද මොන වගේ ට්‍රික්ස් ටිකක් හරි මොන හරි භාවිතා කරාද මොන හරි උපක්‍රමශීලී වුණාද කොහොමද? අර අපේ වෙනම මෙතඩොලොජි එකකින් රීඩින් උගන්වන්නේ ඒ විදිහට රීඩින් ටික කියලා දුන්නා. ඊට පස්සේ ළමයිගේ vocabulary එක build කරා. vocabulary lists දීලා ඒගොල්ලන්ට research කරන්න දීලා මේක අර typical class එකක විදිහට නෙමෙයි ළමයාගේ අතේ යම් කිසි responsibility එකක් තියෙනවා. ඒගොල්ලන්ටත් මේක ඒගොල්ලන්ට කොහොමදත් උනන්දුව තිබුණානේ. ඉතින් ඒකත් එක්ක මට ඇත්තටම හරි ලේසි වුණා මේක කරන්න. මේ අපි මේ ඇත්තටම මම ලන්ඩන් වල ඉගෙනගෙන තියෙනවා මේ ඉංග්‍රීසි දැන් අපි දෙවනි භාෂාව විදිහට ඉගෙන ගන්න. ඉතින් එහෙම ඉගෙන ගන්නකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් එක එක මෙතඩොලොජිස් අපිට කියලා දීලා තියෙනවා UK වල. ඒවෙන් කොටසකුයි මම අත්දැකීමෙන් වසර 20කට වඩා ලැබපු අත්දැකීම් වලින් තියෙන මේ දැනුමෙන් උයි තමයි ඒගොල්ලන්ට මම මේ විදිහට කරේ. ඉතින් ට්‍රික්ස් කියන්නේ ඉතින් මුලින්ම රීඩින් ටික බිල්ඩ් කරලා vocabulary ටික හදලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ අර thinking pattern එක මාරු කරන්න ඕනේ. මොකද ලංකාවේ වෙලා තියෙන්නේ කතා කරන්න ගියම කතා කරගන්න බැරි මේ grammar වල අනවශ්‍ය දේවල් ඔක්කොම දන්නවා. ඒ කියන්නේ දැන් what is a noun කිව්වොත් කටපාඩමින් ගිරවා වගේ කියනවා. what is a verb කිව්වොත් කියනවා. past participle ඔය ඔක්කොම passive කියන්නේ මොකද්ද? active කියන්නේ මොනවද? ඒව ඔක්කොම theory එක දන්නවා. නමුත් ඒක apply කරගන්න දන්නේ නැහැ. ඉතින් එතනදී මම ඒගොල්ලන්ට කරේ මොකද්ද passive කියන එක නෙමෙයි. ඒක එන්නේ කොහොමද? ඒක apply වෙන්නේ කොහොමද කියන එකයි දැනගන්න ඕනේ. ළමයාට ඒක ඔළුවට වටන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට ඒක ඉබේටම පුළුවන් වෙනවා. මොකද මේ කවුරුත් ඇවිල්ලා අහන්නේ නැහනේ මේ කතා කරනකොට දනුෂ් what is a noun what is a verb කියලා. ඒක verb එකයි noun එකයි හරියට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක නේ වැදගත් වෙන්නේ. ඉතින් අර ඔතනදී ඔය වගේ ඔය පොඩි දේවල් ටිකක් අයිඩෙන්ටිෆයි කරලා කරපු එකෙන් තමයි මම හිතන්නේ ළමයිට මේ දැන් ඊයේ ක්ලාස් එක තිබුණා. ඉතින් ඒගොල්ලන් මේ හරිම හැපි. ඒ දෙමව්පියොත් හරි හැපි. මොකද මේ ඒ ළමයි බෑ කියලා හිතාගෙන හිටපු දෙයක් තමයි දැන් ඒගොල්ලන්ට අද කරන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ට ලොකු මොරාල් එකක් ආවා. දැන් මේ 7-8 වසර 9 වසර ළමෙක් O level first paper එකකට අර විදියට මුණ දෙනවා කිව්වම ඒගොල්ලන්ට ඒකෙන් ලොකු self confidence එකකුත් ආවා. ඉතින් කරන්න බැරි දෙයක් නෑ. ඇත්තටම කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට හරියට කරනවා නම්. මම ඒක තමයි දැන් ඊළඟට මට අහන්න තියෙන ප්‍රශ්නේ. මේක ඇවිල්ලා මේ කිසියම් තැනක පෙරලියක් ඇති කරන්නවත් එහෙම කිසිම දෙයක් නෙමෙයි. මම ඔබතුමීගෙන් අහන්නේ. ඔබතුමී දකින විදිහට එහෙමනම් මේ වර්තමාන ලංකාව තුළ මේ අධ්‍යාපන රටාව තුළ පාසල්වල මේ ඉංග්‍රීසි කියන විෂයට මේ යන වැඩපිළිවෙල එහෙම නැත්නම් මේ විෂය උගන්වන විදිහ ඒ ක්‍රමවේදය කිසියම් තරක් වෙනස් වෙන්න ඕනිද? ඒ විදිහට ඒ ක්‍රමවේදය තුලද ළමයි හිර වෙලා ඉන්නේ? ඔව්. ඒක තුල තමයි. මොකද ලංකාවේ විෂය මාලාව හදලා තියෙන විදියට අර වෙලා තියෙන්නේ දැන් ලංකාවේ ක්ලාස් එකක ළමයි 40ක් 45ක් ඉන්නවා. ප්‍රයිවට් ස්කූල් එකක නම් 25ක් විතර ඉන්නවා. දැන් සමහර ඉන්ටර්නැෂනල් ස්කූල්ස් ගත්තොත් ළමයි 15යි ක්ලාස් එකක ඉන්න. 15යි නැත්නම් 20යි. සමහර ඒවා 40ක් ඉන්න ඒවත් තියෙනවා. ඉතින් අර විෂය මාලාව හදන්නේ බහුතරයට ගැලපෙන විදියටනේ. ඉතින් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ විෂය මාලාව කම්ප්ලීට් කරන්න ටීචර්ස්ලා අර කරගෙන යනවා ඔහේ කරගෙන යනවා. ඉන්ටරැක්ටිව් සෙෂන්ස් නැහැ. ඉංග්ලිෂ් කියන දේ මේ භාෂාවක් කියන දේ ඒක පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරන්නේ නැතුව බෝඩ් එකේ තියෙන එක ඔක්කොම හරියට ආවට අර මේ ප්‍රශ්න පත්‍රයට උත්තර
එන එකම නෙමෙයි. ඒක මේ පරිහරණයක් තියෙන්න ඕනේ. ඉතින් ක්ලාස් එකේ ලංකාවේ සාමාන්‍ය නැෂනල් කරිකියුලම් එක ගත්තොත් කරන්නේ බෝඩ් එකේ දානවා මෙන්න nouns මෙන්න verbs මෙන්න adjectives මෙන්න adverbs එහෙම කියලා ළමයි ඒව කටපාඩම් කරනවා. ඒක කොහොමද පාවිච්චි කරන්න කියලා දන්නේ නැහැ. උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඇත්තටම ඉංග්‍රීසි ලේසි සිංහල වලට වඩා ඉගෙන ගන්න ගියාම මොකද සිංහල වල දැන් අපි ලියන භාෂාවයි කතා කරන භාෂාවයි වෙනස්නේ. ඉංග්‍රීසි වලත් ස්ලෑන්ග් තියෙනවා. ඒ වුණාට බේසිකලි අපි ලියන එකම තමයි කතා කරන්නේ. ඉතින් මේ අර ගොඩාක් ග්‍රැමර් එකේ දැන් මේකට වැටෙන්න ඕනේ verb එකක්ද මේකට වැටෙන්න ඕනේ adjective එකක්ද එහෙම හිත කතා කරන්න බෑ. ඉතින් දැන් අර විෂය මාලාවේ තියෙන්නේ අර තියරි ටික ඔක්කොම දෙනවා. ඒක ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්නේ නැහැ. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා තමයි මේ ලංකාවේ මේ ඉංග්‍රීසි වලට ලොකු මේ ඩිමාන්ඩ් එකකුත් ඇති වෙලා තියෙන්නේ. මොකද විෂය මාලාවෙන් වෙන්න ඕන දේ වෙන්නේ නැති නිසා. මම තව ටිකක් මේ ප්‍රශ්නේ හෙව්වොත් සිංහල විදියට ඉංග්‍රීසි ඉගෙනගෙන හරියන්නේ නැද්ද? නෑ. ඕකත් තව ප්‍රශ්නයක්. මොකද දැන් සිංහලේ ඔය ගොඩක් අය ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේෂන්ස් කරනවා කතා කරනකොට. දැන් සිංහල එකම ඉංග්‍රීසි දැන් එයා හිතන්නේ සිංහලෙන්. මේකට උත්තරේ සිංහලෙන් හිතනවා. ඊට පස්සේ ඒක ට්‍රාන්ස්ලේට් කරන්න හදනවා ඉංග්‍රීසි වලට. එතනදී මේ අර උක්ත ආඛ්‍යාතයේ තියෙන විදිහයි ඉංග්‍රීසි වල එකයි වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට අරක ඉබේටම බ්‍රෝකන් ඉංග්‍රීසි වෙනවා. ඉතින් ඊට පස්සේ අර මිනිස්සු අමුතු විදිහට බලනවා. එතකොට ලැජ්ජ හිතෙනවා කතා කරන එක නැති වෙනවා. ඉතින් එහෙම නෙමෙයි සිංහලෙන් හිතා ඉංග්‍රීසි කතා කරන්න එපා. ඉංග්‍රීසි වලින් හිතන්න පුරුදු වෙන්න. එතකොට ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ. දැන් ඔබතුමීගේ ජීවිතයේ මම පොඩ්ඩක් එහෙම මම ඇහුවොත් එහෙම කොහොමද දැන් ඔබතුමී මේ ඉංග්‍රීසි කියන විෂයම ඔබතුමී ලංකාවේ ඉපදිලා එහෙමනේ මේ අධ්‍යාපන රටාවත් එක්ක එන්නේ. එතකොට මේ කියන විදිහට මේ එක්සෑම් ටික කරලා එහෙම නැත්නම් මේ ලොකු තැන් වලට එන්නේ ඉංග්‍රීසි කියන විෂයත් එක්ක කොහොමද ඔට්ටුනේ? කොහොමද අපි පොඩ්ඩක් ජීවිතෙන් ලැබපු අත්දැකීම් ටිකත් එක්ක පොඩ්ඩක් කතා කරොත්? ජීවිතෙන් ලැබපු අත්දැකීම් මොකද මම දන්න විදිහට ඔබතුමී අවුරුදු 19 18 වගේ වෙද්දිත් ඉංග්‍රීසි උගන්වනවා. ඔව්. ඒ කියන්නේ මේ ගුරු වෘත්තිය යෙදෙනවා. එතකොට මේ අවුරුදු 18 19 කෙනෙක් කොහොමද මේ එච්චර ඉක්මනට උගන්වන්නේ? ඒකට හේතුව අතරම මගේ අම්මා පොඩි කාලේ ඉඳලම මේ එලකියුෂන් ක්ලාසස් වලට දැම්මා. ඉතින් මගේ ටීචර් මම පුෂ් කර මට මේ මම ඇත්තටම මේ සයන්ස් කරපු කෙනෙක්. ඉතින් මේ මගේ ඇත්තට කියන්න මට අවුරුදු කීයේදී උගන්වන්න පටන් ගත්තේ? 18ට කලින් පටන් ගන්නව නේද? ඔව් 16 අවුරුදු 16 තමයි ටීචර් පටන් ගන්න පස්සේ ඔව් O-levels කරාට පස්සේ මොකද මම මේ පොඩි කාලේ ඉඳන්ම ලන්ඩන් එක්සෑම්ස් කරගෙන ඇවිල්ලා O-levels වෙනකොට මම ඩිප්ලෝමා ලෙවල් එකේ ඇවිල්ලා මට වයස මදි හින්දා මං හිර වුණා එතනදී. ඉතින් මගේ ටීචර් මිසිස් සේනරත්න එයා නිතරම UK ගිය කෙනෙක්. ඉතින් එයා යනකොට එයාගේ පොඩි ක්ලාසස් මට දීලා ගියා. මොකද අපි ටීචින් ඩිප්ලෝමා එකක් කරනකොට අපිට මේ ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එකක් තියෙන්න ඕනේ. ඉතින් එයා වැඩ ඔක්කොම සෙට් කරලා එයා කරන ඒවා අපි බලන් ඉන්නත් ඕනේ. ඊට පස්සේ එයා යනකොට ඒ ක්ලාස් එක මට දීලා ගියා. ඔහොම ඉතින් පොකට් මනිත් හම්බ වෙනවා. ඉතින් එහෙමම ඊට පස්සේ ඒකට ගියා. ඉතින් දැන් බලෙන් වගේ තමයි ඩිප්ලෝමා කෙරුවේ. මට එහෙම කරන්න උවමනාවක් එහෙම ආසාවක් එහෙම තිබුණේ නෑ බොරු කියන්න ඕනේ. ඒ වුණාට මේ බලෙන් වගේ කරලා ඊට පස්සේ එහෙම ඊට පස්සේ මට මේ ලන්ඩන් වල ඉගෙන ගන්න ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා එහෙම මම ඊට පස්සේ මගේ කෙමිස්ට්‍රි ඩිග්‍රී එක පැත්තකින් තියලා මේක තමයි ඊට පස්සේ වෘත්තිය වුණේ. දැන් අවුරුදු 16 දී ළමයින්ට ඉංග්‍රීසි උගන්වද්දි දෙමාපියන්ගෙන් එහෙම ආවේ නැද්ද චෝදනාව? මෙච්චර අඩු වයස කෙනෙක් කොහොමද උගන්වන්නේ? ළමයින්ට ළමයිගෙන් ආවේ නැද්ද චෝදනාවක්? නෑ ළමයිගෙන් කියන්නේ පොඩි අය තමයි මට දුන්නේ. ඒ කියන්නේ අවුරුදු 5 ඉඳලා 10 වගේ ඒ වගේ ඒජ් ගෲප්ස් දුන්නේ. නමුත් අර ඔක්කොම දන්නවා මගේ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා කියලා. මම විතරක් නෙමෙයි මාත් එක්ක තව යාළුවෝ දෙන්නෙක් හිටියා. ඉතින් අපි ඔක්කොමට එකම තැන ඇවිල්ලා අපි වයස මදිකමින් අපි හිර වෙලා හිටියා. මේ අන්තික O levels
කරත් එක්කම වගේ ඉතින් මේ අපිට ටිකක් ෆ්‍රී ටයිම් උත් තිබුණා. එතනදී තමයි මේකට යොමු වුණේ. හරි. දැන් ඔය අත්දැකීම් ටිකත් එක්ක ඊළඟ ප්‍රශ්නේ මම අහනවා දෙමාපියන්ගේ පැත්තෙන්. අද වර්තමානයේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැත්නම් දෙමාපියන් දැන් අර පුංචි කාලෙම තමන්ගේ ළමයා හරි ගුරුවරයෙක්ට හරි තැනකට යොමු කරන්න ඕනේ. මේ මෙතනදී සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ දේවල් ටිකක්ද? විෂය සම්බන්ධව හරි ගුරුවරයෙක් තෝරගන්නේ කොහොමද? ඒකට මොන වගේ ටිකක්ද ප්‍රධානව මූලිකව තියෙන්න ඕනේ ටික ගුරුවරගේ පැත්තේ? ඒක නම් ගොඩක් controversial question එකක්. ඒකට ඉතින් ඉස්සෙල්ලාම ටීචර්ගේ qualifications බලන්න ඕනේ. මොකද තමන්ගේ ළමයා දැන් අපි කියමු අවුරුදු 5 කියලා අවුරුදු 5 6 7 වගේ ඒ පොඩි grades වලට උගන්වන්න සාමාන්‍යයෙන් teaching diplomas වල තියෙනවා TEYL කියලා. ඒ කියන්නේ teaching English for young learners. ඊට පස්සේ TEIL teaching English for intermediate learners. TEAL teaching English for advanced learners. ඒ කියන්නේ අවුරුදු 8 විතර වෙනකන් TEYL, ඊට පස්සේ 12 විතර වෙනකන් TEIL, ඊට පස්සේ 13 ඉඳලා 17 විතර වෙනකන් TEAL. ඒ වගේ age group එකකට උගන්වන්න පුළුවන්. ඊට අමතරව elocution classes කියලා ලංකාවේ කිව්වට ඒක ඇත්තටම අපි UK වල කියන්නේ speech and drama කියලා. ඒ classes වලට දානවා නම් එතනදී තියෙන්න ඕනේ associate diploma in teaching. associate diploma එකක් තමයි basic එක. ඒකෙන් up to about grade 5 වගේ කරන්න පුළුවන්. එතනින් පස්සේ කරන්න නම් licentiate diploma එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒවා මේ අර කරන්නන් වාලේ කරලා නෙමෙයි ටිකක් බලන්න ටීචර් පොඩි කාලේ ඉඳලම මේ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන තියනවාද කියලා. මොකද සමහරු ඉන්නවා මේ වෙන විෂයක ඉඳලා එකපාරට මේකට ටර්න් වෙලා කරනවා මේ ක්ලාසස් එහෙම කරනවා. ඉතින් මේ එතකොට පොඩ්ඩක් ටීචර්ගේ qualifications ටීචර්ගේ background එක ඒක පොඩ්ඩක් හොයලා බලන්න. ටීචර් ගාවට ගියා කියලා ටීචර්ගෙම හැමදේම බලාපොරොත්තු වෙන්නත් එපා. දෙමාපියොත් ගෙදර පොඩ්ඩක් ළමයාත් එක්ක උනන්දු වෙන්න ඕනේ. ළමයාත් උනන්දු වෙන්න ඕනේ. නැත්නම් අර අද කාලේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ instant results නේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම instant results නම් බලාපොරොත්තු වෙන්න බෑ. අනිත් එක තමයි ටීචර්ගේ මේ syntax, grammar, pronunciation. ඒකත් පොඩ්ඩක් check කරලා බලන්න හොඳට pronounce කරනවද? හොඳට grammatically හොඳට කතා කරනවද? නැත්නම් ළමයා අර ඇහෙන දේනේ පික් කරන්නේ. එතකොට වැරදි විදියට කතා කරොත් ටීචර් වැරදි විදියට ප්‍රොනවුන්ස් කරොත් ඒක ළමයා පික් කරනවා. දැන් ලංකාවේ ගොඩාක් ප්‍රොබ්ලම් එක තියෙනවා is ප්‍රොබ්ලම් එක. ඒ කියන්නේ ස්කූල් ස්කර්ට් එහෙම කියලා කියනවා. එතකොට ඒවා හරියට හදන්න පුළුවන් දැනුම තියෙන්නේ සාමාන්‍යයෙන් licentiate එකක් teaching diploma එකක් කරපු teachersලාට තමයි ඒ අපේ pronunciation errors ඔක්කොම හදන්න පුළුවන්. එතකොට sound එක ඒකත් හරි ලොකු ප්‍රශ්නයක් ලංකාවේ. ගොඩක් අය කොට් කියලා කියන්නේ. ඒක කොට් කියලා කියන්නේ නැහැ. ඉතින් අර එතකොට O level කියලා කියනවා. ඒ වගේ අර mistakes කරන්නේ නැති ටීචර් කෙනෙක් ගාවට යවන්න ඕනේ. අනිත් එක තමයි ඒ කරන සිලබස් එක මොකක්ද කියලා බලන්න ඕනේ. මේක අර ගිරව වගේ my name is I am 5 years old. ඔහොම කටපාඩම් කරලා එතකොට එහෙම නෙමෙයි අර මේ vocabulary එක build කරලා ළමයාත් එක්ක ළමයාට පොඩි conversation එකක් මං කියන්නේ අවුරුදු 5ක ළමෙක්ට මේ එකපාරට මේ question 100ක් විතර answer කරන එහෙම නෙමෙයි අර කටපාඩම් මෙතන දෙකට යන්නේ නැතිව එහෙම class එකේ syllabus එක set වෙලා තියෙන හැමදේම කියන්නේ poetry, prose, reading ඊට අමතරව ලංකාව වගේ රටක අපි English as a second language ඉගෙන ගන්න නිසා මොනවා හරි work books දෙකක් විතර කරන ඒවා මාක් කරන ඒවා හරියට මාක් කරන ඒකත් ප්‍රශ්නයක්. එහෙම ඒවා ඔක්කොම බලලා ක්ලාස් එකකට දාන්න නිකන් දාන්නම් වාලේ දාන්න එපා. අනිත් එක තමයි ගුරුවරයාටයි ළමයාටයි දෙන්නටම කාලය ලබා දෙන්න. මේ පේරන්ට්ස්ගේ තව වැරැද්දක් අර ටීචර් කොච්චර ක්වොලිෆයි වුණත් වැඩක් නෑ. අම්මලා හිතනවා මගේ ළමයා දැන් අවුරුද්දක් ගිහිලා තාම බෑනේ කියලා. ඒක ළමයාගේ අතෙත් තියෙනවා ගුරුවරයාගේ අතෙත් තියෙනවා. ඉතින් අර ගුරුවරයා
හරියට වැඩක් කරනවා නම් සමහර වෙලාවට සමහර ළමයි චුට්ටක් ස්ලෝ වෙන්න පුළුවන් ධර්මෝෂ හැම ළමයාම එකම මානසික මට්ටමේ නැහැනේ එකම බුද්ධි මට්ටමේ නැහැ. ඉතින් ඒක නිසා එතනදී පොඩ්ඩක් ටීචර්ටත් කාලය දෙන්න ඕනේ. දරුවවත් උනන්දු කරන්න ඕනේ. ඉතින් අර ඒ හැම දෙයකම එකතුවක් තමයි තියෙන්න ඕනේ ක්ලාස් එකක් සිලෙක්ට් කරනකොට. ඔව්. දැන් ඊළඟ ප්‍රශ්නේ මට අහන්න ඉතින් දැන් අපි හිතමුකෝ උදාහරණයක් විදියට කිසියම් ගමක් තියෙනවා. මේ ගමේ ඉංග්‍රීසි ගුරුවරයෙක් නැහැ හොයාගන්න. කොහේ හරි රැකියාවක් කරන කෙනෙක් කවුරු හරි කෙනෙක් අර ඉංග්‍රීසි සාමාන්‍ය එදිනදා භාවිතා කරන කෙනෙක් අර පොඩි ළමයි ටික එකතු කරගෙන ඔන්න ක්ලාස් එකක් පටන් ගන්නවා. අර නැති හින්දා. දැන් එහෙම කෙනෙක් මෙහෙම පොඩි ළමයි ටිකට උගන්වන එක අර ළමයින්ට ගුරුවරයෙක් නැති හින්දා හරිය නැත්නම් ඒ අවශ්‍ය කරන අපි හිතමු ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් කරලා දෙමාපියන්ට යවා ගන්න විදියකුත් නැහැ. දැන් එහෙම උගන්වන එක වැරදිද ඔබතුමී කියන විදිහට නැත්නම් එහෙම ඉගෙනුවාට කමක් නැද්ද කොහෙන් හරි මේ භාෂාව එතනට යනවනේ කියන. ඒ වගේ තැන්වල අඩුපාඩු මොනවද තියෙනේවා? ඒකනම් දැන් මෙහෙමයි. දැන් කවුරුවක්වත් ගමේ නැත්තම් දැන් අද නම් ඔන්ලයින් තාක්ෂණය දැන් අපි පිටරට ගත්තොත් එහෙම ඔන්ලයින් এডুকেෂන් තිබුණා. අපි ඒක ඉගෙන ගත්තේ 2011 නැත්තම් 12 වගේ කාලෙදී. ඒ කාලේ තමයි මේ පිටරට ඒ තාක්ෂණ භාවිතා කරලා ඔන්ලයින් এডুকেෂන් මේ පුළුල්ව අපිට මේ දැන් මම ටීචර් ට්‍රේනර් කෙනෙක් විදිහට ඒක කොහොමද කරන්න කියලා ඉගෙන ගත්තේ 2011 12 වගේ කාලෙදී. නමුත් ඒ කාලේ ඒක අපිට ලංකාවේ කරන්න බෑ. මම පොඩ්ඩක් කරා ඕවර්සීස් ට්‍රේනින්ග්ස් කරනකොට මම කරලා තියෙන ඔන්ලයින් ඒවා. නමුත් ලංකාවේ ඇතුළත අපි පටන් ගත්තේ මේ කොවිඩ් එකත් එක්ක. ඉතින් දැන් ඒක හැමතැනම දැන් ප්‍රචලිත වෙලා නිසා මට හිතෙනවා හරි තැනකට දැන් ඔන්ලයින් දාන්නත් පුළුවන් කියලා. අර වගේ තැන්වල අඩුපාඩුකම් මොන හරි ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් ඔබතුමිය අර කිව්ව කෝසස් ටික කරපු නැති කෙනෙක්. නමුත් එදිනෙදා ඉංග්‍රීසි භාවිතා කරනවා. යාට ඉංග්‍රීසි දැනුම තියෙනවා. එහෙම කෙනෙක් පොඩි ළමයින්ට උගන්වන එක එක්තරා විදිහක රිස්ක් එකක්ද? රිස්ක් එකක් තමයි. මොකද හේතුව අපි ගයක් හදනකොට ෆවුන්ඩේෂන් එක හරියට තියෙන්න ඕනේනේ. ෆවුන්ඩේෂන් එක හරි නැත්තම් හදන ගෙදර බිත්ති කඩන් වැටෙන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ තමයි ළමෙක්ගේ এডুকেෂන් එක මුලින් හරි තැනකට හරි අඩිතාලමක් වැටුනේ නැත්තම් ඒක ගොඩ ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ ඒක තමයි අපේ රටේ වෙලා තියෙන ගොඩාක්ම ලොකු ප්‍රශ්නේ ඉංග්‍රීසි සම්බන්ධයෙන්. මොකද අම්මලා වැරදි තැනට දානවා. ඊට පස්සේ ග්‍රේඩ් 3 4 වෙනකන් අම්මලා කාගෙන යනවා ක්ලාසස් වලට. ඔහේ කවුරු හරි කිව්වොත් මෙතන ක්ලාස් එකක් තියෙනවා මේක හොඳයි මේක ලාභයි කිව්වොත් ටක් ගාලා එතනට යනවා. ඊට පස්සේ ටික කාලයක් ගිහලා අයියෝ ඒක හරිනේ. ඊට වඩා අතන හොඳයි කියලා එතනට යනවා. අර එක තැනක හරියට හොයලා බලලා දාන්න නැතුව වටේ තැන්වලට යනවා. අන්තිමට ග්‍රේඩ් 5 විතර වෙනකොට ශිෂ්‍යත්වයේ ඔක්කොමත් එක්ක අර ඔක්කොම ගිව් අප් කරනවා. ඊට පස්සේ ග්‍රේඩ් 6 ඉඳලා අම්මලා නිකන් ඉංග්‍රීසි අතහැරලා වගේ. ඔන්න O level වෙනකොට එකපාරට මතක් වෙනවා දැන් මේක ඉංග්‍රීසි ඕනේ නේද කියලා. ඒ වෙනකොට අර ළමයාගේ හැදෙන්න ඕන දේවල් ගොඩක් මිස් වෙලා. ඊට පස්සේ ඔන්න ආයේ A levels වලින් පස්සේ එක්ක යුනිවර්සිටි ගියාම ළමයි කියනවා මම ඉස්සර යුනිවර්සිටි එකකත් ලෙක්චර් කරා කැලණිය යුනිවර්සිටි එකේ. ඉතින් එතකොට ඒ ළමයි කියනවා මිස් අපිට මේකේ වැදගත්කම දැන්නේ තේරෙන්නේ කියලා. අර එතකොට අර you have missed the bus කියන්නේ ඒ වගේ තමයි. ගොඩක් එතකොට තමයි ඔය ඉගෙන ගන්න ගොඩක් අමාරු. ඉතින් ඒකයි මම කියන්නේ මේ ඉංග්‍රීසි දන්න අය ගොඩක් ඉන්නවා. නමුත් කතා කරපු පළිවට එතනට එහෙම දාන එක එච්චරම සුදුසු දෙයක් නෙමෙයි. මම දන්නවා මේකට මට ගොඩාක් ප්‍රහාර එයි කියලා. ඒ වුණාට මම ඉතින් ඇත්ත කියන්නේ මේ ඒක පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ මේ ඔබතුමීගේ ආයතනයේ ළමයි ටික ගේන්න කියන බලාපොරොත්තු අපි ඒක මේ කතා කරන්න අවශ්‍ය හින්දා කතා කරේ. ඒක සමහරක් වෙලාවට නැත්තම් ඒ ළමයා ජාත්‍යන්තර මට්ටමට ගියාට පස්සේ ඔය කියන විදිහට අපස්සාරපත් වෙන්න පුළුවන්. මොකද අර ජාත්‍යන්තර මට්ටමට යනකොට හරියට ප්‍රොනන්සියේෂන් එහෙම තියෙන්න ඕනේ. අපි දැන් මම සිංහල භාෂාව කතා කරනකොට මම වැරදියට උච්චාරණය කරොත් එතන ඕගොල්ලන් බලන්න මේ මොනවද මෙයක් මේ කියන්නේ කියලා එක්ක මම වැරදියට මේ වැරදි ගැලපෙන්නේ නැති විදිහට කතා කරොත් එහෙම එතකොටත් මම කියන දේ තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසි කියන්නේ කමියුනිකේෂන් ලැන්ග්වේජ් එකක්. ඒක ග්ලෝබල් කමියුනිකේෂන් ලැන්ග්වේජ් එකක්. ඉතින් අපි කමියුනිකේට් කරන්නේ වෙන කෙනෙක්ව තේරුම් ගන්න. එතකොට
තේරෙන්නේ නැත්තම් මං කියන දේ වෙන කෙනෙක්ට එතන කමියුනිකේෂන් කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා නේ. ඉතින් ඒක නිසා තමයි හරි තැනක මුල ඉඳලා දාන්න කියන්නේ. දැන් ළමයෙක්ගේ අපි ගත්තොත් ගෙදරදී හදන්න ඕනේ ටික නැත්තම් දෙමාපියන්ගේ පැත්තෙන් අර අවශ්‍ය වෙන ටික ළමයෙක්ට බේසික් මොනවාද අපිට මම හිතන්නේ මේක ලොකු පරාසයක් අපි කතා කරනවා නම් අපි ඉදිරියේදී ඔබට බලාපොරොත්තු වෙන ඔයගේ වැඩසටහන් ටිකක් අරන් එන්න මෙතුමෙත් එක්ක සාමාන්‍යයෙන් අර අපිට මේ වැඩසටහනදී කියන්න පුළුවන් ද බේසික් ළමයෙක්ට අවශ්‍ය වෙන්නේ කියවීමද ඇසීමද ලිවීමද අපි අර දැන් එක තැනක කිව්වා අර දුෂ්කර පැතිවල නම් ටීවී එක දාලා ප්‍රෝග්‍රෑම්ස් දෙන්න. ඒ වගේ සාමාන්‍ය සමස්තයක් විදිහට ළමයින්ට ඔබතුමීට දෙන්න තියෙන උපදේශය මොකක්ද? මෙන්න මේ බේසික් ටික හැදෙන්න ඕනේ. මේවත් එක්ක හුරු වෙන්න. කියවීම, ඇහිම මේ වගේ දේවල් ටික යොමු වෙන්න. කියවීම තමයි most important. මොකද ළමයා කියවනවා නම් එතකොට ළමයාට හොඳටම අර දන්නේ නැති වචනයක් අහම ඒගොල්ලන්ට කුතුහලයක් ඇති වෙනවා. මේක මම මොකද්ද මේ වචනේ? මම මේක දන්නේ නැහැ. මම මේක තව ටිකක් ඉගෙන ගන්න ඕනේ. අර පොඩි කාලේ ඉඳලම අවුරුදු 5 6 වෙනකොට ළමයට රීඩ් කරා ගන්න පුළුවන් වුණොත් එතන ළමයාට වෙනම ලෝකයක් විවර වෙනවා. එතනින් ළමයාගේ vocabulary එක ඔක්කොම හැදෙනවා. ඊට පස්සේ ළමයා උනන්දු වෙනවා අලුත් වචන ඉගෙන ගන්න. ඒක ඉබේටම flow එකක් වගේ එනවා. එතකොට ළමයාට ඉංග්‍රීසි අර පොඩ්ඩක් අර සබකෝලය වගේ තියෙන ඒවා තමයි හදන්න තියෙන්නේ. ඒ අරින්න ළමයාට අර knowledge එක එනවනේ. ඉතින් මේ එතකොට එයාට යම් කිසි දෙයක් කියවලා තේරුම් ගන්න පුළුවන් හැකියාව ඒව ඉබේටම එනවා. ඉතින් කියවීම තමයි number 1 priority. ඊට පස්සේ තමයි අපි ඉතින් grammar ඒවා ඉගෙන ගන්න ඕනේ. නමුත් කියවීමයි vocabulary එක ඒකෙන් build වෙනවා. කියවන්න පුළුවන් ළමයාට vocabulary build up එක automaticallyම වෙනවා. ඊට පස්සේ ඉතින් ඒක බය නැතුව භාවිතා කරන එක තමයි තියෙන්නේ. ඒ විදිහට තමයි වෙන්නේ. දැන් ඔබතුමී මේ උපදේශ ටික දෙන විදිහට ඔබතුමී මේ කරලා තියෙන අත්දැකීම් ටිකත් එක්ක කෝසස් ටිකත් එක්ක එහෙම නැත්නම් ඒ රැකියාව පැත්තෙන් ඒ ලබාගෙන තියෙන දේවලුත් එක්ක ඇයි ඔබතුමීටත් බැරි සතියෙන් ඉංග්‍රීසි උගන්වන්න, පැය 24න් ඉංග්‍රීසි උගන්වන්න? මං කියන්නේ ඒක මේ කාටවත් පහරක් ගසනව නෙමෙයි. නමුත් මේ වෙද්දී ඉංග්‍රීසි ක්ලාස් එකක් කිව්වොත් ඒක ප්‍රසිද්ධ කියමනක් බවට පත් වෙලා අපි දකිනවා. මේ අපි ඇහැට දකින දේ හින්දා මම මේ ඔබතුමීගෙන් මේක අහන්නේ. මේක සමාජයේ තියෙන ප්‍රශ්නයක්. සමාජයේ සමහරක් විට මේ වැඩසටහන බලන ඔබත් මගෙන් ඇයි එහෙනම් මෙතුමියට බැරි පැය 24න් ළමයෙක්ව ඉංග්‍රීසි කතා කරවන්න? ඔය වගේ විදිහට බැරිද කියලා. මොකද අපි දකිනවා මාස 3 ඉංග්‍රීසි කතා කරනවා කියනවා, සතියේ ඉංග්‍රීසි කතා කරනවා කියන මට තියෙන වෙන මොකුත් ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම කරන්න පුළුවන්ද? ඔබතුමී දන්න විදිහට මේ ඉංග්‍රීසි කියන භාෂාව ඒ විදිහට සතියකින් මාස 3කින් කතා කරවන්න පුළුවන්ද? ඔයා මට මේකට උත්තර දෙන්නකෝ. මට දෙමළ බෑ. ඉතින් මට දෙමළ තේරෙනවා. නමුත් මට කතා කරගන්න බෑ. ඉතින් දැන් ඔයා දෙමළ දන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ද මට උගන්වන්න දෙමළ සතියකින් හරි මාස 3කින් හරි? මං හිතන්නේ මම අහුව ප්‍රශ්නෙට මාව අමාරුවේ දාන විදිහට තමයි මට උත්තරයක් ලැබුණේ. ඇත්ත කතන්දරේ ඒකද ඒ කියන්නේ? එහෙම කරන්න බැරිද? කරන්න අමාරුයි. මන් දන්නේ ඉතින් මට නම් බෑ. එහෙම කරන්න පුළුවන් අය සමහර විට ඇති. මම නම් දන්නේ නැහැ. මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක හරියට කියන්නේ මේ නිකන් කටපාඩම් කරලා myself my country ඒ වගේ කතා කරන් ඒ මට්ටමකට ගන්න පුළුවන් ඕන කෙනෙක්ව. නමුත් හිතලා unknown situation එකක් දීලා එහෙම කතා කරන මට්ටමකට එහෙම අඩු කාලයකදී ගන්න නම් මට නම් බැහැ. මන් දන්නේ පුළුවන් අය ඉන්නවද කියලා. මොකද ඒ ගැන අපි ඇහුවේ නැත්තම් ඒක නිකන් මදි අඩුපාඩුවක් කියලා හිතනවා. මම ඒකයි ඒක නැහුවේ. එහෙම මේ ඉංග්‍රීසි කියන භාෂාව නැත්තම් භාෂාවක් එච්චර ඉක්මනට කෙනෙක්ට දෙන්න පුළුවන්ද? භාෂාවක් වගේ දෙයක් මම හිතන්නේ එහෙම අල්ලගන්න ළමයි ඇති සමහරක් වෙලාවට. ඒකට මම දැන් ළමයිගේ උනන්දුවත් අවශ්‍යයි. ඔව් ළමයිගේ උනන්දුව අවශ්‍යයි. කියන්නේ සාමාන්‍ය මාස 6කින් වගේ සාමාන්‍ය මට්ටමකට ගන්න පුළුවන්. නමුත් අර ඔය හොම කියන තරම් ෆ්ලුවන්සි එකක් එහෙමනම් අමාරුයි මේ. මොකද හරියට ග්‍රැමර් ටික උගන්වන්න ඕනේ. ඊට පස්සේ සබකෝලේ යවන්න ඕනේ. vocabulary එක build කරන්න ඕනේ. ඊට පස්සේ syntax හදන්න ඕනේ. අර ඒ ඔක්කොම ටික ඔච්චර අඩු කාලෙකින් කරන්න අමාරුයි. මාස් ස්කේල් අපි කියමු ළමයි දැන් ඔය මම රිසර්ච් එකක් කරනවා විදිහට මම කිව්වේ මම දුෂ්කර ළමයිට ඒ ළමයින්ට ළමයි 10ක් 8ක් 10ක් තියාගෙන ඒක කරන්න පුළුවන්. එහෙම බැරි නැහැ. නමුත් මේ සතියෙන් නෙමෙයි මාස 3න් උත් නෙමෙයි මාස 6කින් වගේ කරා ගන්න පුළුවන් සාමාන්‍ය මට්ටමකට
නමුත් මේ ළමයි සිය ගණන් තියාගන්න නම් බැහැ. කරන්න අමාරුයි. දැන් ඔබතුමීගේ පාසල තුල විශේෂ මොනවා හරි උපක්‍රම යොදවනවාද මේ ජාත්‍යන්තර මට්ටමේ මේ ළමයිගේ අර උච්චාරණය හදන්න එහෙම නැත්නම් මේ ළමයිගේ ඔළුවට මේ වචන ටික මේ විෂය යන්න මොනවා හරි විශේෂ උපක්‍රම අනිත් ඒවත් එක්ක බලද්දී ඔබතුමී යොදනවා කියලා ඔබතුමී හිතනවාද? එහෙම යොදන ඒවා තියනවාද? අපි දන්නේ නැති මොනවා හරි එහෙම දේවල් භාවිතා කරනවාද? ඔව් ගොඩක් දේවල් භාවිතා කරනවා. අපි ඒ කියන්නේ ප්‍රනන්සියේෂන් ඒවා හදන්නේ ගොඩාක් පොඩි කාලේ ඉඳලා අවුරුදු 3 වගේ ඉඳලා තමයි අපි මේ ප්‍රනන්සියේෂන් ඒවා හදන්නේ. මොකද ඒ වචන කතා කරන්න පටන් ගන්න කාලේනේ. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ ටං ට්විස්ටර්ස් ඒ වගේ දේවල් දීලා ඒගොල්ලන්ගේ ඒ කට හුරු කරනවා, දිව හුරු කරනවා ඉංග්‍රීසි භාෂාවේ ශබ්ද වලට. මොකද සිංහල භාෂාවේ නැති ශබ්ද ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. අපි එක්සැම්පල් එකක් ගත්තොත් එහෙම දැන් අපි ස්කූල් කියන එක ගොඩාක් අපේ මිස්ප්‍රොනවුන්ස් වෙනවා ස්කූල් කියලා. එතකොට දැන් ස්කූල් කියලානේ SCනේ. ඒ SC සද්දේ සිංහලේ නෑ. ස්ක කියලා සද්දයක් නෑනේ. මේ ගොඩක් අනිතක අර ඔ සවුන්ඩ් එක සිංහලේ තියෙන්නේ ඕ යන්නේනේ ඕ කියලා. නමුත් ඉංග්‍රීසි වල ඔ කියන සවුන්ඩ් එක. ඉතින් ඒක තමයි අර ගොඩක් අය පොට් කියන එකට පොට් කියන්නේ, ඩොග් කියන එකට ඩොග් කියන්නේ. ඇයි අර සිංහලෙන් අපිට ඔයන්න ඕ ශබ්දේ පුරුදු වෙලා ඔ කියන එක අපිට ඒලියන් සවුන්ඩ් එකක්. ඉතින් ඒව හදන්න තමයි අපි අර එලකියුෂන් ක්ලාසස් වල එහෙම මේ මගේ ස්කූල් එකේ ඉන්න පොඩි අයට මේ ඒගොල්ලන්ට අපි එලකියුෂන් as a subject කරනවා. එතකොට අපි ටං ට්විස්ටර්ස් ඔය මේ නිමොනික්ස් ඒ වගේ දේවල් දෙනවා මේගොල්ලන්ට අර ශබ්ද පුරුදු කරන්න. පොයට්‍රි දෙන්නෙත් ඒකයි. ටක් ටක් ගාලා ඒගොල්ලන්ට රිද්ම් එකකට ශබ්ද පුරුදු කරන්න. ඉතින් ඒ වගේ දේවල් කරනවා මේ පොඩි කාලේ ඉඳලම. හරි. එහෙම දේවල් සිද්ධ වෙනවා. ඔබතුමිත් එක්ක මං හිතන්නේ අපි දීර්ඝව තව දේවල් තියෙනවා කතා කරන්න. අර කිව්ව විදිහට නොඑක් පැතිවලින් නොඑක් විෂයන් ගැන කතා කරන්න තිබෙනවා. මේ වැඩසටහන මං හිතන්නේ දැන් බොහෝ දේවල් අපි කතා කරා මේ ඉංග්‍රීසි විෂයට අදාළව. ඒ ගැන තොරතුරු අරන් ආව වැඩසටහනක් නිසා මේ වැඩසටහන අවසන් කරන්න කලින් මට ඔබතුමීගෙන් දැනගන්න කැමතියි ඔබතුමීත් ලබා දෙන්න උපදේශයක් මේ වැඩසටහන බලන අම්මලාට තාත්තලාට ළමයින්ට ඔබතුමීට දෙන්න තියෙන උපදේශය මොකද්ද? ඉංග්‍රීසි කියන විෂය පිළිබඳව කොහොමද ඉංග්‍රීසි හරියට ඉගෙන ගන්න ඕනේ? ඉංග්‍රීසි හරි ගුරුවරයෙක් තෝරගන්න ඕනේ. මම හිතන්නේ බොහෝ උපදෙස් දුන්නා අපි. නමුත් අවසාන වශයෙන් ඔබතුමීට දෙන්න තියෙන පණිවිඩය හොඳ ටීචර් කෙනෙක් හොයාගන්න. තව එකක් මට කියන්න අමතක වුණා. මේ ගොඩාක් හොඳ ටීචර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන් ඇඩ්වර්ටයිසින් කරන්නේ නැහැ. ඒගොල්ලන් Facebook කැම්පේන්ස් කරන්නේ නැහැ. ඒගොල්ලන් මේ අර YouTubers-ලා නෙමෙයි. ඉතින් අර ඒක නිසා ඇත්තටම අර දැන් මට උගන්වපු ගුරුවරිය එතකොට තව හොඳ අවුරුදු සාමාන්‍යයෙන් 50ට ඉහළ වගේ අය ඒගොල්ලන් මේ ඔන්ලයින් දේවල් ගැන දන්නේ නැහැ. 50 නෙමෙයි සාමාන්‍යයෙන් අවුරුදු 40න් ඉහළ වගේ ඒ ජෙනරේෂන් එකේ ටීචර්ස්ලා ටිකක් මේක ඒගොල්ලන්ට ඒලියන් දෙයක්. ඉතින් ඒ වගේ හොඳ ගුරුවරු ගොඩාක් ඉන්නවා. නමුත් පොඩ්ඩක් කට වචනෙන් හොයලා බලන්න කවුරු හරි ගිහිල්ලා මේ අවුරුද්දක් දෙකක් එක දිගට ගිහිල්ලා යම්කිසි ළමෙක්ගේ දියුණුවක් ලැබපු දෙයක් බලලා දාන්න. අර රැල්ලට යන්න එපා. රැල්ලට ගිහිල්ලා ඊට පස්සේ අතරමං වෙන්න එපා. හොඳ ගුරුවරු ඉන්නවා. අර ඒගොල්ලන් ඇඩ්වර්ටයිස් කරන්නේ ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒක මේ ගොඩාක් මේ පේරන්ට්ස් දැනගන්න ඕනේ මේ හොඳට මේ රෙෆරන්ස් එකක් එක්ක කවුරු හරි කෙනෙක් කියන දෙයක් හොඳක් කියන දෙයක් එක්ක ගිහින් දාන්න ක්ලාස් එකට. අනිත් එක සමහර පන්ති පැය 3-4 තියෙනවා. එහෙම පන්තියක් නම් මේ පොඩි ළමයිට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මොකද පොඩි ළමෙක්ගේ හරිනම් දැන් අපි ලන්ඩන් ගත්තොත් එහෙම එහේ ක්ලාස් එකක් තියෙන 45 minutes. දැන් මෙහේ සාමාන්‍ය 45 minutes මදි. අපි බුක් වර්ක් ටිකක් කරන්න ඕන හින්දා 1 hour විතර ක්ලාස් එකක් චූටි එක කියන අවුරුදු 5-6 ළමෙක්ට හුත්තටම ඇති. අර පැය ගණන් කරාට ඔළුවට යන්නේ නැහැ. ඉතින් අර ඒ වගේ අම්මලත් පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මේ වැඩි වෙලාව කියන්නේ වැඩිය හොඳයි. ගොඩක් පොත් කියන්නේ වැඩිය හොඳයි.
ඒක නෙමෙයි ක්වොලිටි එක බලන්න. ක්වොන්ටිටි එක නෙමෙයි ක්ලාස් එකේ ළමයි 100ක් ඉන්න පන්තියකට දානවට වඩා අර ඉන්ඩිවිජුවල් අටෙන්ෂන් ලැබෙන තැනකට දාන්න. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ හොඳට බලලා දාන්න කියලා ක්ලාස් එකට. අනිවාර්යෙන්. මං හිතන්නේ ඔබට බොහොම වටිනා උපදෙස් ටිකක් වෙන්න ඇති ලැබෙන්නේ නැත්තේ ඒ උපදෙස් ටික ලබා දෙන්න තමයි අපි මෙතුමියත් එක්ක කතා කරේ. එහෙමනම් මෙතුමියත් එක්ක තව තියෙන වැඩසටහන් ගණනාවක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉංග්‍රීසි විෂය ගැනත් මේ විදිහට ඔබට අවශ්‍ය කරන වටිනාම තොරතුරු ටිකක් අරන් එන්න. තවත් නොඑක් විදිහක දේවල් තියෙනවා කතා කරන්න. මම ඔබට අර කලින් කිව්වා වගේ ඒ වගේ වැඩසටහනකින් නැවත වතාවක් මෙතුමියත් එක්ක මුණ ගැහෙන බලාපොරොත්තුෙන් අදට අපි සමගන්නවා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමීට. ආයිබෝන්. ආයිබෝන්.